අයිබෝවන් ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම ශාලිකා ඉදිරිසිංහ අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. ඉන්දියාවේ කොරෝනා මරණ 3 ලක්ෂය ඉක්මවයි. රජයේ අනුමත පෞද්ගලික අංශයේ රෝහල්වල කොරෝනා පරීක්ෂණ සම්බන්ධයෙන් සංශෝධිත මාර්ගෝපදේශ මාලාවක්. හෙට බෙදා හැරීම සඳහා දඹුල්ලට එළවලු තොග රැසක්. දිස්ත්‍රික්ක කිහිපයක අදත් තද වැසි. බෙන්ගාල බොක්ක ගැඹුරු පීඩන අවපාතය අද සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු. විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඊට අදාළ අයදුම්පත පමණක් යොමු කරන්නයි ඉල්ලීමක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. සංචරණ සීමා කාල සීමාවේ ඊට අනුගතව කටයුතු කරන ලෙස පොලිසිය සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. සංචරණ සීමා හෙටාලියම 4ට ලිහිල් කර යලි රාත්‍රී 11ට පැනවීමට නියමිතයි. දිවයින්ටම බලපැවැත්වෙන සංචරණ සීමා යලි පනුවනු ලැබුවේ ඉකුත් 21 වෙනි දින රාත්‍රී 11 සිටයි. එය හෙට අලුයම 4ට ලිහිල් කර යලි රාත්‍රී 11ට නැවත පනවනු ලබනවා. සංචරණ සීමා ඉවත් කෙරෙන්නේ 28 වෙනි දින අලුයම 4ටයි. ලබන 29 සහ 30 යන දිනවල සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් 27 වෙනිදා තීරණය කිරීමට නියමිතයි. සංචරණ සීමා ලිහිල් කරන කාල සීමාව තුළ විවෘතව තැබිය හැක්කේ ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ අලවිසැල්, ඉන්ධන පිරවුම්හල් මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සපයන ආයතන පමණයි. භාණ්ඩ මිලදී ගැනීමට නිවසින් බැහැරට යා හැක්කේ එක් පුජ්‍යලයකට පමණයි. මත්පැන් අලවිසැල් විවෘත කර තැබීම සහ අත්‍යවශ්‍ය නොවන මහජන ඒකරාශී වීම සඳහා ඉඩ නොලැබෙන බවද යුද හමුදාපතිවරයා පවසනවා. බස්නාහිර පළාතෙන් පිටතට යන වාහන හා පුජ්‍යලයන් පිළිබඳ පරීක්ෂා කිරීමට මාර්ග බාධක 14ක් යොදවා තිබෙනවා. නිරෝධායනයට අදාළ සංචරණ සීමාවන් අද දිනේත් ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි දින දෙකකට ආසන්න කාලයක් සංචරණ සීමාවලට අනුගතව හොඳින් කටයුතු කළා. ජනතාව ඒ සඳහා හොඳ ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා. ඒ නිසා අද දිනේත් අපි බලාපොරොත්තු වෙනවා ජනතාවගෙන් පසුගිය දින දෙක කාල පරිච්ඡේදය තුළ ඔබ නිවසටම වී සංචරණ සීමාවලට අනුගතව කටයුතු කළ ආකාරයටම කටයුතු කරන ලෙසට අද දිනේත් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ, කුලී රථ ක්‍රියාත්මක වන්නේ නැහැ, වෙළඳ සැල් විවෘතව තැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් ඖෂධ වෙළඳ සැල් විවෘතව තැබෙනවා. ළඟම තියෙන ඖෂධ වෙළඳ සැලට ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඔබට යම් අසනීප තත්ත්වයක් තියෙනවා නම් හදිසි ප්‍රතිකාරයක් සඳහා රෝහල්ගත වීමට අවස්ථාවක් තිබෙනවා. එමෙන්ම ඩිලිවරි සේවා ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරීමට හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවන් හැරෙන්නට අනිකුත් කිසිම වාහනයක් ගමන් කිරීමට හැකියාවක් නැහැ. මේ කාරණා ගැන අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න. ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවල සමාජිකයින් වුවද වාහනේ ගමන් කිරීමේදී නිරෝධායන රීති වලට අනුගතව කටයුතු කළ යුතුයි. ඒ වගේම මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන අනුව වාහන පැදවීමට කටයුතු කළ යුතුයි. මේ කරුණු දෙකට පරිබාහිරව යමෙක් කටයුතු කරනවා නම් ඒ අයට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමට සිදු වෙනවා. නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා දිනක් තුළ වැඩිම් පිරිස ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිරෝධායන රීතීන් ක්‍රියාත්මක කිරීම ආරම්භ වුණේ ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා. එදා සිට මේ දක්වා කාල පරිච්ඡේදය තුළ වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට ගන්න ලැබුවේ ඊයේ දිනේදී. දිනකට අත්අඩංගුවට ගත් වැඩිම සංඛ්‍යාව 636ක් පමණ වෙනවා. පසුගිය පැය 24 කාලය තුල අත්අඩංගුවට ගන්න ලැබුවේ මේන් 206 දෙනෙක් පමණ මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංචරණ සීමා ක්‍රියාත්මක නොවන දිනයකදීවත් මෙතරම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තේ නැහැ. නමුත් සංචරණ සීමා ක්‍රියාත්මක වන දිනයක් වුවත් ඊයේ දිනේදී පැය 24 කාලය තුල 636ක් අත්අඩංගුවට ගන්න ලැබුවා. මේ දක්වා අත්අඩංගුවට ගනු ලැබූ මුළු සංඛ්‍යාව 12748ක් පමණ වෙනවා. තවදුරටත් අද දිනෙත් මේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. යම්කිසි කෙනෙක් නිරෝධායන රීතීන් වලට අනුගත නොවීමට අත්අඩංගුවට ගතහොත් ඔවුන්ට පොලිස් අපමත හෝ අධිකරණ අපමත මුදවා හරිනවා. ඒ වගේම ඉදිරියේදී ඔවුන්ට නඩු පැවරීමට කටයුතු කරනවා. ඔවුන් ගමන් කරන වාහන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලත් පෞද්ගලික අංශයේ රසායනාගාරවල හා රෝහල්වල PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් සංශෝධිත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මාර්ගෝපදේශවලට අනුව පරීක්ෂණ සිදු කළ යුත්තේ විශේෂඥ වෛද්‍ය නිලධාරී හෝ කාර්යභාර වෛද්‍ය නිලධාරීගේ නිර්දේශයන්ට අනුව පමණයි. සාම්පල් ලබා ගැනීමෙන් පසු අදාළ ආයතනය මගින් වාර්තාව නිකුත් කරන තෙක් රෝගීන් ආයතනය හෝ නිවස තුළ හුදකලා වීමට උපදෙස් ලබා දී යුතුයි. ඒ බව අදාළ රසායනාගාර හෝ රෝහල් බලධාරීන් තරයේ සුපරීක්ෂණය කිරීමට වග බලා ගත යුතු වනවා.
යම් පුද්ගලයෙකුට COVID-19 වැළඳී ඇති විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ රෝගියා දැනුවත් කිරීම රෝහල් රසායනාගාර බාර් නිලධාරියාගේ වගකීමක්. ඉහත වක්කිය යුතු නිලධාරියාගේ නිර්දේශය අනුව ආසාදිත රෝගීන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කරනු ලැබ ඇති COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසික පහසුකම් ලබා දීමට අදාළ බලධාරීන් කටයුතු කළ යුතුයි. සාම්පල් ලබා ගැනීම නිශ්චිත හා ආරක්ෂිත ස්ථානයක සිදු කළ යුතු අතර බාහිර රෝගීන්ට සහ පිටස්තර පුද්ගලයන්ට තම වාහනයේ සිටම PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට අවසර හිමිවන්නේ නැහැ. අදාළ බලධාරීන් මෙම මාර්ගෝපදේශ පිළි නොපදින බව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වාර්තා වුවහොත් ලබා දී ඇති අවසරය අවලංගු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් කටයුතු කරනු ඇති. විදේශ සංචාර අරමුණු මත සිදු කෙරෙන PCR පරීක්ෂණ සහ වැඩබිම් ආශ්‍රිතව දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලැබ ඇති PCR හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා මෙම මාර්ගෝපදේශ අදාළ වන්නේ නැහැ. එබැවින් තවදුරටත් වැඩබිම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරී ස්ථානවල සේවකින් සඳහා COVID-19 පරීක්ෂණ හා රසායනාගාර පරීක්ෂණ සිදු කිරීමට අදාළව නිකුත් කළ මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම් දෙනවා. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව සහ සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම අඛණ්ඩව ක්‍රියාත්මකයි. කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ ලබා දුන් පිරිසට 5192 දෙනෙකු ඇතුළත්. ඒ අනුව එහි දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පිරිස 3,30,988ක්. සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 2354 දෙනෙකුට ලබා දී තිබෙනවා. එම එන්නත ලබාගෙන ඇති සමස්ත පිරිසට 5,14,259 දෙනෙකු ඇතුළත්. COVID-19 රෝගය වැළඳුණු 2959 දෙනෙකු ඊයේ හඳුනා ගනු ලැබුවා. සුවය ලැබූ 1612 දෙනෙකු රෝහල් වලින් ඊයේ පිටව ගියා. පූර්ණ සුවය ලබා සිටින සමස්ත සංඛ්‍යාවට 1,28,607 දෙනෙකු ඇතුළත් වන අතර 34,384 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. COVID-19 පුද්ගල මරණ 32ක් ඊයේ වාර්තා වුණා. ඒ මරණ සිදු ඇත්තේ ඉකුත් අප්‍රේල් 23 වෙනිදා සිට ඊයේ දිනේ දක්වායි. ඔවුන්ගෙන් 14 දෙනෙකු වයස අවුරුදු 71 ඉක්මවූ පුද්ගලයන්. 9 දෙනෙකු අවුරුදු 61ත් 70ත් අතර පසු වූ අයයි. අවුරුදු 51ත් 60ත් අතර තිදෙනෙකු හා අවුරුදු 41ත් 50ත් අතර 5 දෙනෙකුද මියගිය පිරිසට අයත්. මියගොස් ඇති අනෙක් පුද්ගලයා 28 හැවිරිදි අයෙක්. වටවල වැලියෝයි වතුයායෙන් සහ නෝටන් බීච් ලොනැක් වතුයායෙන් COVID-19 රෝගීන් 15 දෙනෙකු හඳුනාගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලබන 36 දෙනෙකුටද COVID-19 වැළඳී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක් කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස් කරනු අතර මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රංජන් ලමාහේවාගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ඒ සෞඛ්‍ය අංශ වෙත බාර දෙනු ලැබුවා. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇඳන් 260කින් සමන්විතයි. ඉදිකිරීම සිදු කෙරුණේ යුද හමුදාවේ දායකත්වයෙන්. වන්‍ය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ COVID-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 5ක් ස්ථාපනයට පියවරගෙන තිබෙනවා. එහි රෝගීන් 2000කට පමණ ප්‍රතිකාර කර හැකියි. වන්‍ය ආරක්ෂක සේනාඥාපති මේජර් ජෙනරාල් DMHD බණ්ඩාර මහතා සඳහන් කළේ මෙවන විටත් රෝගීන් 1000ක් සඳහා ඇඳන් පහසුකම් සකස් කර අවසන් බවයි. වවුනියාව දිස්ත්‍රික් ලේකම් SM සමන් බන්දුලසේන මහතා එම කටයුතු නිරීක්ෂණයට පැමිණ සිටියා. පානදුර පරත්ත පරිවා සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ළමා පුහුණු සහ උපදේශන සේවා ජාතික මධ්‍යස්ථානය අද COVID-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස විවෘත කෙරුණා. එහි රෝගීන් 200කට පමණ ප්‍රතිකාර සැපිය හැකියි. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිපාණ්ඩ යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. කළුතර දිස්ත්‍රික්කයේ අපි මේ වන විට අපේ ඉලක්කත සංඛ්‍යාවට වඩා එහාට ගිහිල්ලා අතරමැදි රෝහල් කීපයක් අපි ඇති කරලා ඒ වගේම දැනට ඇඳන් 2000කට වැඩි සංඛ්‍යාවක් අපි මේ ව්‍යසනයෙන් රටේ ජනතාව බේරගන්නට වැඩ කටයුතු කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ අපේ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදනය වෙන රෝගීන්ව වෙන දිස්ත්‍රික් වලට ගෙනියන්න නෙවෙයි. මේ දිස්ත්‍රික්කයේම ඒ අයව තියාගෙන එයාට ප්‍රතිකාර කරලා ඒ අයව නිරෝගී පුජ්‍යලයක් බවට පත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. පාරම්පරික හොරවිල වෙදපවුලේ බව පවසමින් පිරිසක් කොවිඩ් රෝගය සඳහා ඖෂධයක් අලෙවි කිරීමේ නිරතව සිටින බවට වාර්තා වනවා. හොරවිල පාරම්පරික වෛද්‍ය ශාන්ත සෙනවිරත්න මහතා පවසන්නේ තම වෙද පරම්පරාව කැඩුම් බිඳුම් සහ ස්නායු රෝග සම්බන්ධයෙන් පමණක් වෙදකම් සිදු කරන බවයි.
මෙන්න මේ වගේ පැකට් එකක් දාලා මෙහෙම නමක් දාලා මෙහෙම හොරිවිල කොරෝනා කුඩ කියලා මේ ගමින් ගමට එක කොටසක් මේක විකුණාගෙන යනවා. මේක ඇත්තටම මේ මුදල් ඉපීමේ බොරු ප්‍රෝඩාවක්. මම කියන්නේ මේ ප්‍රෝඩාවට අසු වෙන්න එපා. මේක අපි කරන දෙයක් නෙමෙයි. අපි කිසිම සම්බන්ධයක් නැහැ. හොරිවිල වෙද පරම්පරාව කියන්නේ කැඩුම් බිඳුම් ස්නායු වලට තමයි ප්‍රසිද්ධ. අනික අපි මේ සරුවාංග වෙදකම නෙමෙයි අපි කරන්නේ. අපි කරන්නේ කැඩුම් බිඳුම්. ඉතින් කැඩුම් බිඳුම් නාලා මාගේ පියාගේ නම විතුරලා මේ කූට විදියට මේ මුදල් හම්බ කරන ව්‍යාපාරයක් දැන් මේක යනවා. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අදාළයම යලි විවෘත කෙරුණා. මෙවන විටත් එළවලු කිලෝ 70 ලක්ෂයකට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවයි වෙළඳුන් පවසන්නේ. අදාළයම 4ට ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට සූදානම්ව තිබූ බැවින් මධ්‍යම රාත්‍රියේ සිටම එළවලු රැගත් ලොරි රථ ඒ අවට මාර්ගයේ දෙපස නවතා තිබෙනු දැකගත හැකි වුණා. ඒ ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළත් කර ගැනීමේදී විශාල තදබදයක් හටගත් බවයි අප වාර්තාකරු පවසන්නේ. එළවලු මිලද ඉහළ ගොස් තිබෙනවා. කැරට්, ලීක්ස්, බෝංචි, මාළු මිරිස් ආදී එළවලු කිලෝවක මිල රුපියල් 150කට අධිකයි. පහතරට එළවලු වම්බටු තක්කාලි, මෑකරල්, කරවිල ආදී එළවලු කිලෝවක තොග මිල රුපියල් 200 ඉක්මවා තිබෙනවා. බස්නාහිර සබරගමුව යන පළාත් හා ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වෙත මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඊශාන දිග බෙන්ගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති ගැඹුරු පීඩන අවපාතය අද සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි. එය ඊළඟ පැය 24 තුළ ඡන්ද සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙම පද්ධතිය උතුරට බරව වයඹ දිශාවට ගමන් කර ලබන 26 වෙනිදා වන විට බොහෝ දුරට බටහිර බෙන්ගාල වෙරළ දෙසට ගමන් කිරීමේ වැඩි ඉඩක් පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ නැවත දැනුම් දෙනතුරු ඊසාන දිග බෙන්ගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශයේ තුල දීවර හා නාවික කටයුතු වල යෙදීමෙන් වැළකී සිටින ලෙසයි. ගාල්ල දෙවැට ප්‍රදේශයෙන් අද උදෑසන දීවර කටයුතු සඳහා පිටත්ව ගිය තිදෙනෙකු රැගත් කුඩා බෝට්ටුවක් අනතුරට ලක්ව තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඒ අතර සිට වයස අවුරුදු 16ක තරුණයෙකු අතුරුදන්ව ඇති බවයි. තිරුකුණාමලේ ඉඳන් කංකසන්තුරේ හරහා පොතුවිල් දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවලත් මේ සුළං තත්ත්වයේ වැඩි වී පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන. මුහුදු රළ ඉහළ යෑමේ තත්ත්වයන් සහ කඩින් කඩ වැසි නිර්මාණය වෙන ලකුණු පහළ වෙලා තියෙනවා. දීවර ප්‍රජාවට පැහැදිලිව කියනවා මෙම වෙරළබඩ තීරයට ආසන්නයේ තියෙන මුහුදු ඒ කියන්නේ දීවර හා නාවික කටයුතු වල යෙදීමෙන් වළකින්න කියලා මෙම දින කිහිපය තුළ අයහපත් කාලකුණේ හේතුවෙන් වයඹ මුහුදු තීරයේ කාදනයට ලකුව ප්‍රදේශ හඳුනාගෙන ගල්වැටි දමා එය වැළැක්වීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනම් පියවරගෙන තිබෙනවා. උග්‍ර කාදනයට ලක්ව ඇත්තේ කල්පිටිය සිට වෙන්නපුව දක්වා වන මුහුදු තීරයේ තොඩුවාව තල්විල මුතුපන්තියන් ප්‍රදේශාශ්‍රිත වෙරළයි. කාදනයේ වැළැක්වීමට මීට පෙර යොදා තිබූ ගල්වැටිද මුහුදේ පවතින රළු ස්වභාවයේ හේතුවෙන් විනාශ වෙමින් පවතිනවා. මේ අවම කිරීමට මෙවර විශේෂිත කාපට් වර්ගයක් අතුරා ඒ මත ගල්වැටි දැමීම ක්‍රියාත්මකයි. නිර්තදිග මෝසම් කාලගුණ තත්ත්වයේ දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපනය වෙමින් පවතිනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ දකුණ යන පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති විය හැකියි. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අදාළියම සිට තද සුළං සමග අධික වැසි ඇදහැළෙමින් පවතින බව අප වාර්තාකරු පවසනවා. වරින් වර ඝන මීදුම් තත්ත්වයක්ද දැකගත හැකියි. නාය අවදානමක් මතුවහොත් ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රදේශීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වක්‍ර බලපෑම හේතු කොටගෙන දිවයින හරහා සුළං හමන රටාව ප්‍රධාන වශයෙන්ම නීති දිශාවෙන් හමන්නේ. මේ මාසය තුල එළඹෙන දිවයිනේ නීති දිග මෝසම් කාල පරිච්ඡේදයක් ආරම්භ වෙන ලකුණු තමයි තියෙන්නේ. 25 26 කියන දිනවල මෙම වැසි තත්ත්වයේ වැඩිවීමත් අපි අපේක්ෂා කරනවා. නීති දිග මෝසම් කාල පරිච්ඡේදයේ තියෙන වැසිවල ස්වභාවය තමයි සමහර අවස්ථාවල සූර්යාලෝකයේ වැටෙන අවස්ථාත් තියෙනවා. කෙසේ නමුත් දිවයිනේ හරහා තියෙන සුළං තත්ත්වයේ වැඩිවීමකුත් අපි අපේක්ෂා කරනවා. මේ සුළි කුණාටුවේ වක්‍ර බලපෑම හේතු කොටගෙන. දිවයින හරහාම තියෙන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යනවා. කොරෝනා අවදානම හමුවේ විවිධ අපහසුතා මතුව ඇති බැවින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමේදී ඊට අදාළ අයදුම්පත පමණක් පුරවා තම ආයතනයට යොමු කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නවක සිසුන්ට දැනුම් දෙනවා. ඊට අවශ්‍ය අනෙකුත් සහතිකපත් පසුව ලබා ගැනීමට නියමිතයි.
මේ දවස්වල සංචරණ සීමා පැනවිලා තියෙනවා. ඒත් එක්කම පාසල් වසා තබා ඇති නිසා දරුවන්ට විශාල ප්‍රහේලිකාවක් ඇති මේ අයදුම්පත ඉදිරිපත් කිරීමේදී දරුවන්ට සිදු වෙනවා පාසල් හැර යාමේ සහතික ඊට පස්සේ විදුහල්පතිතුමාගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සහභාගී වුණා කියන මේ සහතික ලබා දීම සඳහා ඒ නිසා මේ සංචරණ සීමා තුල දරුවන්ට පාසල් යාමට නොහැකි නිසා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා ඒ කිසිම සහතිකයක් පාසලේ නැතිව ඔවුන්ට අන්තර්ජාලයේ ඔස්සේ තමන්ගේ කරුණු කාරණා විතරක් ඇතුළත් කරලා ඒ අයදුම් පත්‍රය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමු කරන්න කියලා. එතකොට ඒ අනුව පාසලේ විදුහල්පතිතුමාගේ සහතිකය අවශ්‍ය නැහැ. ඒ නිසා පාසලට යන්න අවශ්‍ය නැහැ. ඊට අමතරව ඔවුන්ගේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මෙහි ඇමිනිය යුතු නැහැ. මොකද ඒ සඳහාත් ඔවුන් ගෙවල් වලින් බාහිරව කටයුතු කිරීමට අවශ්‍ය නැහැ. පෞද්ගලික අයදුම් කරපු ඒ දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ඒ දරුවෝ අවශ්‍ය වෙන්නේ නැහැ ග්‍රාම සේවා සහතික ලබා ගැනීමට යාමට. ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ දත්ත පැහැදිලි කරලා ඒ අයදුම්පත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉදිරිපත් කරන්න. ලබන මාසේ 11 වෙනිදා දක්වා දරුවන්ට තමන්ගේ අයදුම්පත කිසිම තැනකට නොයා අන්තර්ජාලය ඔස්සේ ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉදිරිපත් කරන්න පුළුවන්. අන්තර්ජාලය ඔස්සේ දේශන කටයුතු සිදු කිරීම ඉතා සාර්ථක ක්‍රමයක් බවට පත්ව ඇතැයිද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළා. 2019 උසස් පෙළ දරුවන්ට ඔවුන්ගේ දේශන පවා මේ අවස්ථාවේ පැවැත්වෙනවා. සමහර විශ්වවිද්‍යාලවල තව මාස 2ක් යද්දී පළවෙනි සයමාසික විභාග පැවැත්වීමට පවා කටයුතු යොදලා තියෙනවා. ඒ සියල්ලක්ම සිදු වෙන්නේ අපේ රටේ මේ වෙද්දී අන්තර්ජාලය ඔස්සේ. විශ්වවිද්‍යාලය විවෘත කරලා දරුවෝ දේශනවලට සහභාගී වෙනවට වඩා වැඩි පිරිසක් දේශනවලට අද අන්තර්ජාලය ඔස්සේ සහභාගී වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි පළවෙනි දෙවෙනි තුන්වෙනි අවුරුදු පැත්තකින් තියලා හතරවෙනි අවුරුද්ද ගත්තොත් බොහෝ වෙලාවට ප්‍රායෝගික පුහුණු කටයුතු වලට සහභාගී වෙනවා දරුවෝ. ඒ දරුවෝ පවා අද අන්තර්ජාලයේ ඔස්සේ දේශනවලට 99%ක සහභාගීත්වයෙන් තමයි දේශන පැවැත්වෙන්නේ. ඉතින් මින් ඉදිරියට විශ්වවිද්‍යාල විවෘත කර දවසකට පවා දරුවන්ට ඒ විවෘත අන්තර්ජාලය තුල තමන්ගේ ඒ දේශනයට සහභාගී වෙන්න අවස්ථාව හිමි වෙනවා. ශ්‍රී ලංකා යොවුන් සමාජ සම්මේලනයේ දිස්ත්‍රික් සමාජිකයන් දැනුවත් කිරීමේ සමුළුව සෝම් තාක්ෂණය ඔස්සේ ඊයේ පැවැත්වුණා. ඒ මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී. මෙහි ප්‍රධාන අරමුණ වූයේ කොරෝනා උවදුර නිසා තරුණ ප්‍රජාව මුහුණ දී ඇති ප්‍රශ්න සහ ඒ ආශ්‍රිත අනෙකුත් ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමයි. 22 වෙනි තරුණ දිනය වෙනුවෙන් සමුළුව සංවිධානය කෙරුණා. ඊට එක්ව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා යොවුන් සමාජ සම්මේලනයේ දිස්ත්‍රික් සමාජිකයින් හා එහි අධ්‍යක්ෂ මණ්ඩලය සමග සූම් තාක්ෂණය ඔස්සේ අදහස් වමාරු කරගත්තා. යංකතා යෙදවුම් භාවිත කරමින් පැවති සමුළුවට ශ්‍රී ලංකා යොවුන් සමාජ සම්මේලනයේ ලේකම් චතුරංග ජයකුරු මහතා ඇතුළු නිලධාරීන් හා දිස්ත්‍රික් සමාජිකයින් පිරිසක් එක්ව සිටියා. ගෝලීය වසංගතයක් විදිහට අපිට තියෙන වපසරය ඇතුලේ අපි අලුතෙන් හිතන්න අලුත් වැඩපිළිවෙලක් එක්ක ඉදිරියට යා යුතුයි කියලා මම විශ්වාස කරනවා. නව සාමාන්‍ය කියලා අපි නිරන්තරයෙන් කතා කරාට ඊට එහාට ගියපු නව දැක්මක් එක පැත්තකින් විශ්වවිද්‍යාලේ ඉන්න තරුණයා තමන්ගේ අනාගතය ගොඩනගා ගන්න කොහොමද? ඒ වගේම වෘත්තීය නිපුණත්වයක් කරා යන තරුණයා, වෙළඳ ව්‍යාපාරයක් කරන තරුණයා, ව්‍යවසායකයෙක් වෙන්න බලන් ඉන්න තරුණයා, අධ්‍යාපනය හදාරන්න බලන් ඉන්න තරුණයා. ඒ හින්දා මම හිතන්නේ මේක තරුණයාට පමණක් නෙවෙයි දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳව අවිනිශ්චිත කාල සීමාවක් බවට පත් වෙලා තියෙනවා. මේ ලෝකයේ හැමදාම මෙවැනි අභියෝග වලට මුහුණ දෙනකොට ඒ අභියෝග ජය ගන්න ඉස්සරහට ආවේ තරුණ පරම්පරාව. ඒ මොකද මේ අභියෝගය ජය ගැනීමේ ප්‍රතිලාභ ලබන්නේ තරුණ පරම්පරාව මිසක් වැඩිහිටි පරම්පරාව නෙවෙයි. වුන් මේකෙන් සතුටක් සහ තෘප්තියක් ලබනවා පමණයි. ඒ හින්දා මම හිතන්නේ යෞවන සමාජ ව්‍යාපාරයේ විදියට තරුණ සේවා සභාව විදියට අපි අලුත් ගමනකට අපි සූදානම් වෙන්න ඕනේ. ගතානුගත ක්‍රමවේදයෙන් අපි ඈත් වෙලා අපේකම සංස්කෘතිය ආගම දහම ආරක්ෂා කරන ගමන් නූතනත්වයේ කරා අපි ගමන් කළ යුතුයි කියලා අපි දැරිසේ වාසය කරනවා. කොරෝනා උවදුර මෙරටින් සහ ලෝකෙන් තුරන් වී සියලු දෙනාට සෞභාග්‍ය උදා වේවායි ප්‍රාර්ථනෙන් රතන සූත්‍රය දේශනා කිරීමේ වැඩසටහනක් මේ දිනවල පැවැත්වෙනවා. එහි 200 වෙනි පින්කම පැවැත්වුණේ පැපිලියාන සුනිත්‍රා දේවී මහපෙරිවෙනේදී. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මූලිකත්වයෙන් රතන සූත්‍ර දේශනා පින්කමක් දිවයින පුරා ක්‍රියාත්මකයි. පැපිලියාන සුනේත්‍රා දේවී මහපිරිවෙනේ පැවති පින්කමට අමාත්‍ය ආචාර්ය බන්දුරු ගුණවර්ධන ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල් ලියනගේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
රතන සූත්‍ර දේශනාව සිදු කෙරෙන්නේ සුනේත්‍රා දේවි මහ පිරිවෙනේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මාපලගම බුද්ධසිරි හිමියන් ඇතුළු මහා සංඝරත්නය මීට වැඩම කර සිටියා. ඒත් සමග අපගේ දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. පසුර 1:55 සිට පැයෙන් පැය ප්‍රවෘත්ති ප්‍රකාශන බලාපොරොත්තු වන්න. ආයුබෝවන්.